තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම අදත් අපගේ ආධ්‍යාත්මික භික්ෂූන් YouTube නාලිකාව ඔස්සේ මම ඔබ සියලු දෙනාට පැහැදිලි කරලා දීමට බලාපොරොත්තු වෙනවා මේ සමාධියේ ඉඳලා ප්‍රශ්න විසඳගමු කියන මේ අලුත් ක්‍රමවේදය ගැන ඔබගේ මානසිකත්වයේ දියුණු කිරීමට ඔබගේ මොළේ දියුණු කිරීමට එවැගේම ඔබගේ ප්‍රඥාව දියුණු කිරීමට එවැගේම ලෞකික වශයෙන් ගත්තාම නව නිර්මාණ සොයා ගැනීමට එවැගේම අධ්‍යාපන ශාස්ත්‍රයට නොයෙකුත් ශාස්ත්‍රවල වලට තමන්ගේ සමාධිය තුලින් ඒ නිර්මාණ කිරීමේ හැකියාව ලබා ගැනීමට කොහොමද මේ සමාධිය අපි ප්‍රායෝගික උපයෝගී කරගන්නේ යන මෙන්න මේ කාරණාව ගැන ඔබට සරලව මේ ක්‍රමවේදය ටෙක්නික් එක කියන එක කියලා දීමට මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමවේදය අපි භාවිතා කරන්නට පුළුවන් හැකියාව ලැබෙන්නේ සමාධියක් දියුණු කරගත්ත සමාධියක් ලබාගත් කෙනෙක්ට පමණයි. එහෙම නැත්නම් අන් කෙනෙක්ට මේ ක්‍රමවේදය භාවිතා කරන්නට අපහසුයි. මොකද ඔහු ඇය භාවනා නොකරන නිසා මේ ක්‍රමවේදය භාවිතා කරන්නට අපහසුයි. ඉතින් යම්කිසි කෙනෙක්ට මේ ක්‍රමවේදයන් භාවිතා කිරීමෙන් මේ වගේ දේවල් කිරීමෙන් මේ දේවල් තුලින් තව හැකියාවල් දියුණු වෙනවා මිසක් ඒව පරිහානියට විනාශයට ලක් වෙන්නේ නැහැ. ඒක නිසා මම මේ ක්‍රමවේදය ගැන භාවිතා කිරීම ගැන ඔබට ඉතාමත් සරලව තමයි කියලා දෙන්නේ. ඕනෑම වයසක කෙනෙක්ට ඕනෑම වයස් සීමාවක ඉන්න කෙනෙක්ට ಜಾති කුල ආගම් ભેදයක් නැතුව මේකේ තේරුම් අරන් තමන්ගේ රටට ජාතියට ආගමට මේකෙන් වැඩක් කරන්න පුළුවන්. ඒ වගේම තමන්ටත් මේකෙන් යම්කිසි දියුණුවක් ලබා ගන්නට පුළුවන් බව සඳහන් කරමින් මේ ක්‍රමවේදය මම ඔබට කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට මම මේකේ මාතෘකාවටම යොදවලා තිබ්බ දෙයක් තමයි සමාධියේ ඉඳලා ප්‍රශ්න විසඳගමු කියලා. දැන් ඔබ අපගේ දේශනා ශ්‍රවණය කරලා සමාධිය කියන්නේ කොයි වගේ දෙයක්ද කියන එක අවබෝධයක් තියෙනවා. ඒ වගේම අපි සමාධිය කියන එක ගැන අර්ථ ගන්නලා තේරුම් කරලා ඔබට තියෙනවා ඔබගේ ප්‍රායෝගික අත්දැකීම් තුලින්ම ඔබ දන්න ඔබ සමාධියකද සිටින්නේ ධානයකද සිටින්නේ කොයි ආකාර තැනකද සිටින්නේ කියන එක දන්නවා. මොකද අපි ඒව ගැන කියලා දීලා තියෙන නිසා. එතකොට මේ කාරණාව මම ඔබට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා මෙන්න මෙහෙම. දැන් හිතන්න නව නිර්මාණ කරුවෙක් සිටිනවා. අපි හිතමු මොන හරි අලුත් දෑ නිපදවන කෙනෙක්. අලුත් දේවල් සොයා ගන්න කෙනෙක්. එතකොට මේක ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව ඉන්නවා. ඉතින් මේක ලෝකයේ හැමතැනම ඉන්නවා මෙවැනි පුද්ගලයෝ. તો ලංකාවෙත් ඉන්නවා. ඉතින් මේ වගේ අය ඉන්න නිසා එතකොට මේ වෙනකොට ඒ වගේ අය විශ්වවිද්‍යාලය තුල ඉගෙනුම ලබනවා. ඒ වගේම පාසල් තුල ඉගෙනුම ලබනවා. ඒ වගේම එවැනි ආයතනවල වල ලංකාව ලෝකයේ තියෙන ඒ වගේ තැන්වල යෙදিলা ඉන්නවා. ඉතින් මේ අයට මේ අපි කියන භාවනා ක්‍රම දියුණු කරලා ඉවරලා අපි කියන මේ භාවනා ක්‍රම ඔස්සේ සමාධියට පැමිණිලා වෙලා මේ අය අනිවාර්යෙන් නව නිර්මාණයක් කරද්දී එක ගැන හිතනවා. ගොඩාක් හිතනවා. ඉහළ ආකාරයෙන්ම හිතනවා. ඒ කියන්නේ Tamanට උපරිමයෙන් සමහරක් වෙලාවට මේ දේ කනකොට බොනකොට නානකොට පවා මෙයාලා හිතනවා මේකට ඊළඟට මොකද කරන්න. එයාලා යම් කිසි දෙයක් නව නිර්මාණයක් හොයාගන්න යනවා නම් ඒක ගැන අපි කියන්නේ මනෝ ගහනවා. නැත්තම් ඒක ගැන ගොඩාක් දේවල් මනෝ චිත්‍ර ගොඩනංවනවා. ඉතින් මෙන්න මේ වැනි මනෝ චිත්‍රයක් ගොඩනංවලා ඉවරලා තමයි ඒක නිර්මාණයක් බවට පත් කරගන්නේ මේ නව නිර්මාණ කරුවා. ඉතින් ඒ මූලික අදහස මූලික සංකල්පය එන්නේ සමාජයේ තියෙන අවශ්‍යතාවයකින් වේවා සමාජයේ තියෙන මොන හරි අපිට අවශ්‍යයි කියලා ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ශනිකව කරගන්න පුළුවන් අපිට ඉතා ඉක්මනින් කරගන්න පුළුවන් කාලේ අපත නොයා කරගන්න පුළුවන් දෙයක් විදිහට දැකලා ඉවරලා මේ නව නිර්මාණ කරුවා එක්ක රසාස්වාදයට වේවා මොකක් හරි අපේ විනෝදයට වේවා නැත්තම් සතුටකට වේවා නැත්තම් පහසුවකට වේවා මේ නොයෙකුත් ආකාරයෙන් මේ දේවල් සොයා ගන්න එහෙම දේවල් තමයි අද අපි භාවිතා කරන්නේ තාක්ෂණයේ වේවා මේ හැම දෙයක්ම අපි භාවිතා කරන්නේ ඒක නිසා. එතකොට මේ නව දේවල් සොයා ගන්න අය විවිධ පරීක්ෂණ වර්ග කරනවා.
එතකොට ඒ පරීක්ෂණ වර්ග කරලා ඉස්සෙල්ලා සැලැස්ම වල හදා ගන්නවා. මෙන්න මෙහෙම දේවල් සිද්ධ කරනවා. එතකොට මෙව කොහොම කරන්නේ තමන්ගේ චින්තන හැකියාවෙන්. තමන්ගේ තියෙන හිතීමේ හැකියාවෙන් තමයි මේ දේවල් කරන්නේ. එතකොට මේ හිතීමේ හැකියාව නිසා ඒ නව නිර්මාණකරුවා කුමක් හෝ දෙයක් හොයාගෙන සමාජයට මේ ලෝකයට ලංකාවට එලි දක්වනවා. ඉතින් ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මම මේ සරලව මේ දේ ගැන කිව්වේ. ඉතින් මම මේ සමාධිය කොහොමද මෙවැනි කට්ටියට මේ වගේ අයට උදව් වෙන්නේ කියන කාරණාව උපයෝගී වෙන්නේ කියන දේ තමයි පෙන්වලා දෙන්නේ සහ ප්‍රායෝගිකව කියලා දෙන්නේ. එතකොට මෙන්න මේ වගේ දේවල් හොයා ගන්න අයට මෙවැනි නව නිර්මාණ තමන්ගේ චින්තනය පුළුල් කරගැනීමෙන් චින්තන ශක්තියෙන් හිතීමේ ශක්තියෙන් හිතලා හොයාගන්න අයට මෙයාලා විවිධ වෙලාවල් වල මම ඉස්සෙල්ලා සඳහන් කරා කනකොට නානකොට එතකොට යම්කිසි කාර්ය බහුල දෙයක වේවා කාර්යයක වේවා යම්කිසි දෙයක නියැලෙනවා නම් ඒ නියැලෙන දේ හැම වෙලේම මේ නව නිර්මාණකරුවා ඒක ගැනම හිතනවා. ඒක තමයි මේකේ ස්වභාවය. ඒ හිතලා තමයි මේ දේවල් හොයාගන්නේ. දැන් ව්‍යාපාරික ශාස්ත්‍රයේ යෙදෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම හැම වෙලේම මේ ව්‍යාපාරික ශාස්ත්‍රය ගැන හිතනවා. මම කොහොමද මේක දියුණු කරන්නේ? මම කොහොමද ඊළඟ දේවල් ගන්නෙ? නව දෙයක් කොහොමද කරන්නේ? කියලා මේ හැමෝම මේ දේවල් ගැන උනන්දුව තියන අය හිතනවා. එතකොට මම මේක මේ හිතීමේ කලාවට මේ හිතන චින්තන රටාවට පහසු වෙන්න මේ සමාධිය මේ අපේ භාවනා කරන අයත් ඉන්නවා. මට සමහරු මට එවනවා සමහරු නව නිර්මාණ කරන චිත්‍ර පැත්තෙන් වේවා. එතකොට සමහර අය මේ වෙනකොට එක මැෂින් වර්ග එක්ක ඒ තියෙන එයාලා හොයාගෙන තියෙනවා විවිධ දේවල් තමන්ගේ පහසුව තකා. ඉතින් යම් යන්ත්‍ර සූත්‍ර වර්ග ඉතින් මෙන්න මේ ආයත මම පහසු වෙන්න ඉතින් මේ ආයගේ මේ හැකියාවල් තව දියුණු වෙන්න මේ හැමෝටම තමයි මේ පොදුවේ මේ දේ කියලා දෙන්නේ. දැන් අපි භාවනා කරලා ඉවරලා අපේ ආධ්‍යාත්මික භික්ෂුන් YouTube නාලිකාව ඔස්සේ යම්කිසි සමාධියක් හෝ මාත්‍රයක් හෝ ලබා ගත්ත අය මේ වෙනකොට ඉන්නවා. ඒක වයස් ભેදයක් නැතු කුඩා එක්කෙනාගේ ඉඳන් වැඩිමහලු කෙනා දක්වාම සිටිනවා. ඉතින් මේ හැමෝටම සමාධියක් කියන දේ තියෙනවා. එතකොට මේ අපේ දේශනා ශ්‍රවණය කරන අයට මේ සමාධිය කියන දේ සමාධියේ තියෙන සුව පහසු බව ශාරීරික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් මේ වෙනකොට දැනිලා තියෙනවා ස්ථීර වශයෙන්ම ප්‍රායෝගිකව තමන් මේ අත්දැකීම මේ වෙනකොට ලබලා තියෙනවා. එතකොට මේක තමයි මට පෙන්වන්න තියෙන්නේ භාවනාවේ තියෙන ditta ධම්මවේදිනේ කර්මය කියන එක. ඒ කියන්නේ මේ ආත්මයේ මොයාලා ලබාගත්ත සැනසීමක් සහ ප්‍රතිඵලයක් කියන දේ තමයි පෙන්වන්න තියෙන්නේ. මෙන්න මේ ප්‍රතිඵලය අපි දැන් භාවනා කරනවානේ. අපි භාවනා කරන්න නැවත ඉඳ ගන්නවා. එතකොට මේක කරන විදිය තමයි දැන් මම මේ කියන්නේ. අපි නැවත භාවනා කරන්නට ඉඳගත්තට පස්සේ අපි භාවනා ඉරියව්වෙන් වාඩි වුණාට පස්සේ මෙන්න භාවනා ඉරියව්වේ වාඩි වෙලා සමාධියට අපිපත් වෙනවා. අපේ හිත එකඟ වෙනවා. සමාධියකට කායික සුවයකට සහ මානසික සුවයකටපත් වෙනවා. මේ කායික සුවයටයි මානසික සුවයටයි පත් වුණාට පස්සේ මේ නව නිර්මාණකරුවන් නැත්නම් අපි හිතමු දැන් මෙතන නව නිර්මාණකරුවන් නේ සෑම කෙනෙක්ම මේ චින්තනය පුළුල් කරගන්නට පුළුවන් හැකියාව ලැබෙනවා. මේ භාවනාවට අමතරව මේ ඉඳගත්තට පස්සේ මෙන්න මේ භාවනා ඉරියව්වෙන් ඉඳගෙන මේ සමාධියට ගියාට පස්සේ බලන්න ඔබගේ හිත හොඳට මෙනෙහි කිරීමේ හැකියාවක් එනවා. අපි හිතමු මෙන්න මෙහෙම. ඔබගේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. දැන් අපි නව නිර්මාණකරුවෙක් නිසාම නව නිර්මාණකරුවෙක් ගැන කතා කරපු නිසාම අපි ඒකම ගමු. මේ නව නිර්මාණකරුවා කියන කෙනාව අපි අරගෙන ඉවරලා ඒ කෙනා දැන් හිතනවා. මං කිව්ව ඉස්සෙල්ලත් මුලදී මතක් කරා එයා හැම වෙලේම මේක ගැන හිතනවා කියලා. එතකොට මෙන්න මේ අපේ ආධ්‍යාත්මික භික්ෂුන් නාලිකාව ඔස්සේ භාවනා කරලා මේ නව නිර්මාණකරුවා යම්කිසි සමාධියක් උපදවාගෙන තියෙනවා නම් මේ සමාධියටපත් වෙලා මෙන්න මේ සමාධියේදී හිතන්න ගන්න. මේ සමාධියට ගිහිලා දැන් සමහරක් වෙලාවට සමාධිය ප්‍රබල වෙලාවට ඒක හිතන්නවත් හිතෙන්නේ ඒ තරම් සැහැල්ලුයි සනීපයි. ඒකට ඒ කියන්නේ හිතන දෙයකට හිත යොමු කරන්නවත් හිතෙන්නේ අර සුවතාවය මානසික සුවය සහ ශාරීරික සුවය තමයි විඳින්න හිතෙන්නේ. එතකොට අපි මේ වෙලාවේ කරන්නේ භාවනා කරන එක. අපි ඔයාලට කර්මස්ථාන වචන දීලා තියෙන. ඒ වචන අනුව මේ මෙනෙහි කළ යුතු වචන මෙනෙහි කළා ඔයාලා භාවනා කරනවා මේ වෙලාවේ. එතකොට මේ භාවනා කරන වෙලාවට අමතරව වෙලාවක් දාගෙන මෙන්න මෙහෙම සමාධිගත වෙන්න. ඒකට ස්ථානයක් තැනක් ඕනේ. භාවනා ඉරියව්වෙන් හරි නිදාගන්න ඉරියව්වෙන් හරි මේ සමාධියට යන්න. සමාධියට ගිහිල්ලා ඔයාලා
වෙනද වගේ ඒ භාවනා කරනලාට භාවනා කරන්න වෙන වෙලා දාන්න මේ ඔබගේ නව නිර්මාණය නැත්තම් මේ ගැටලු විසඳා ගැනීමට නැත්තම් මේ සමාධියෙන් නව සිතුවිල්ලක් නිපදවා ගැනීමට ඔබ කළ යුත්තේ ඒ වෙලාවේ භාවනා කරන්නට යන්න එපා. ඔබ සමාධිය ඒ වෙලාවේ තමන්ගේ සමාධිය ගොඩනංවාගෙන ඒ සමාධියට ඇතුල් වෙන්න. සමාධියට ගියාට පස්සේ ඒ සමාධිය ඉඳගෙන ඔබ කළ යුත්තේ අන්න දැන් ඔබගේ සොයා ගන්නට යන නව නිර්මාණය ගැන හිතන්න. මෙහෙම හිතද්දී ඔයාලට නිකාම අයිඩියා කියනෙවුවා, නව සිතුවිලි කියනෙවුවා, නව අදහස් කියනෙවුවා, මේ නව චින්තන හැකියාවල් ඉතා වේගෙන් ඔබට එන්න ලැබේ. ඒ වගේම ගලාගෙන එන්න ගනි. මොකද එක අරමුණක ඔබගේ හිත පහසුවෙන්ම සමාධියත් එක්ක තියෙන නිසා. මේ සමාධියත් එක්ක තියෙද්දී ඉතා වේගෙන් ඔබට සිතුවිලි ඒව සම්බන්ධයෙන් එන්න ගනි. එතකොට අන්න ඔබගේ චින්තන මේ හැකියාව. මොකද ඔබ නව නිර්මාණ කරුවෙක්. එතකොට ඔබගේ මනසේ තියෙන්නේ නව නිර්මාණ සොයා ගැනීමේ අදහස්, චින්තන හැකියාව. ඒකට මේක තවත් පව එකක් තමයි මේ සමාධිය කියන එක. ඔබ වෙනදා මේ නානකොට කනකොට මේ වෙන ඉරියව් වලින් විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ඔබ වෙන පැත්තකට වෙලා කල්පනා කරපු දේවල් දැන් විශේෂ මෙඩිටේෂන් පවර් එකක් එක්ක, භාවනාමය ශක්තියක් එක්ක ඔබට මේක සිටීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක භාවනා ඉරියව්වෙම වාඩි වෙලා ඉන්න ඇස් දෙක වහගෙන ඇහි බැමි දෙක අතර මැද හරි හිත තියාගෙන ඒත් එක්ක එන සමාධිය ඔබ විඳින ගමන් මේක තුලින් ඔබගේ නිර්මාණය ගැන හිතන්න. මම මොකද්ද ඊළඟට කරන්නේ? මම කොහොමද මේ නිර්මාණය කරන්නේ? මම කොහොමද මේ නිර්මාණය ඊළඟ දේ නිපදවන්නේ, හදන්නේ කියලා හිතන්න. එතකොට ඔබට නව නව අදහස් ගලාගෙන එන්න ගනි. මෙව අපිත් ප්‍රායෝගිකව කරලා තියෙන දේවල්. ඒක නිසා මෙන්න මේ විදියට ඔබගේ චින්තනය පුළුල් වෙයි. ඔන්න ටෙක්නික් එක, ඔන්න ක්‍රමවේදය. ඊට පස්සේ ඇති වෙනකන් හිතලා ඔබගේ සමාධියේ තියෙන විනාඩි 40ක්ද 45ක්ද පැයක්ද ඒ පැය වෙනකම් ඔබ හිතන්න. ඔබ හිතලා ඉවරලා මෙන්න මේ විදියට මේක ඇවිල්ලා මේ ඔබගේ ලෞකික ජීවිතය සහ භාවනා, ඒ කියන්නේ නව දේවල් දියුණු වෙන්න මම කියලා දීපු ක්‍රමයක්. ඉතින් මේක ඔබ කරලා බලන්න. මේක ඔබගේ දියුණු වීමට ඉතාමත් ඉවහල් වෙන දෙයක්. ඔන්න සමාධියේ ඉඳලා තමන්ගේ ආධ්‍යාත්මික හැකියාවල් ඔස්සේ මේ නව නිර්මාණ මම මීට පෙරත් කියලා දුන්නා. මම මීට පෙර දේශනාවකුත් ලබා දුන්නා. මම අනිවාර්යෙන් උදව් කරනවා මෙන්න මේ දෙයට කියලා. ඔයාලගේ මේ වගේ නව තාක්ෂණික දේවල් සොයා ගන්න දේවල් වලට මේ සමාධිය උපයෝගී කරනවා, භාවනාව උපයෝගී කරනවා කියලා මම මීට පෙරත් පොරොන්දුවක් ලබා දුන්නා. ඉතින් මෙන්න මේක තමයි මේක දැන් ඔන්න නව තාක්ෂණේ ඉන්න අය. එතකොට මේක තවත් මම ආයත ලබා දෙන්න චිත්‍ර හැකියාවල් තියන අයට. එක ලස්සන චිත්‍ර අඳින අය ඉන්නවා. එතකොට අන්නේ චිත්‍ර හැකියාව දැන් මාත් එක්ක ඉන්න අය ඉන්නවා. සමහරක් අය චිත්‍ර හැකියාවල් තියෙනවා. එයාලා තර්ඩ් අය එකත් ඕපන් වෙච්ච අය. ඉතින් ඒ තර්ඩ් අය එක ඕපන් වෙලා එයාලා ඒ දකින්න දේවල් චිත්‍රයට ගොඩනංවලා ලස්සන චිත්‍ර අඳින අය ඉන්නවා. ඉතින් මටත් එවැනි චිත්‍ර එවල අය ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ හැකියාවල් තියන අය ඉන්නවා. ඉතින් ඔබටත් පුළුවන් එවැනි හැකියාවල් තියෙනවා නම් ඉතින් චිත්‍ර හදලා ඒවා ප්‍රසිද්ධ කරන්න, ඒවා මාධ්‍ය භාවිතා කරලා අනිත් අයට බලන්න ෂෙයා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් කරන්නත් පුළුවන්. ඉතින් මේකට මේ චිත්‍ර හැකියාවල් තියෙන අයට තර්ඩ් අයි ඕපන් වුණත් නොවුණත් නව චිත්‍රයක් අඳින් අදහස් ගන්න පුළුවන් තැනක් තමයි සමාධිය කියලා කියන්නේ. මේ ඇහි බැමි දෙක අතර මැද තද වෙලා එන කායික සුවේ, මානසික සුවේ, හිතේ තියෙන හිස් බව, මෙන්න මේ කියන දේවල් අමුතු එන ස්පිරිචුවල් පවර් එක, ඒ භාවනා මේ ශක්තිය ඔබට උපයෝගී වෙනවා චිත්‍ර තියෙන හැකියාවල් අයට. ඒ වගේම සංගීත ශාස්ත්‍රයේ ඉන්න අයට, නව තනු නිර්මාණයට, නව ගීත සැකස්මට මෙන්න මේ වගේ දේවල් උපයෝගී වෙනවා. ඉතින් ඒක උපයෝගී වෙනවා ඔබ ගිහිල්ලා සමාධියේ ඉඳලා ඒක ගැන හිතලා අර නව නිර්මාණ කරුවට මම කිව්වා වගේම ඒ වගේ දේවල් සොයා ගන්න. ඒ වගේම මේක දැන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න අයට හොඳට පාඩම් හිතින්න හොඳම තැනක් සිද්ධ වෙනවා. ඒ වගේම විද්‍යාව වගේ විෂයන් වල සිටින අයට, ඒ වගේම ගණන් වගේ විෂයන් හදාරන අයට, ඒ වගේ උසස් පෙළට වේවා නැත්නම් ඉංජිනේරු විෂයෙන් වේවා, මේ හැම පැත්තකින් මේ කැම්පස් එක තුල, තමන්ගේ විශ්වවිද්‍යාලය තුල මේ ගණන් කියන විෂයෙන් හදාරන අයට, වෛද්‍ය ශාස්ත්‍රවල ඉන්න අයට වේවා. ඉතින් ගානක් හදාගන්නට උනත් හදාගන්න බැරි ගානක් හොඳට, මොකද මෙතන හිත එකඟ වෙලා තියෙන, මනස එකඟ වෙලා තියෙන මේ සමාධියත් එක්ක. අර දැන් වෙනද ඔබ ලෞකික ලෝකෙ මට්ටමින් ඉඳලා ගානක් හදන්න ගියාට ඔබේ හිත එතට එකඟ වෙලා තිබ්බට ලෞකික සමාධියක් තමයි එතන තියෙන්නේ. මොකද එතන මිත්‍යා සමාධියක් කියලා අපි හඳුනන. නමුත් එතන හිත විසිරෙනවා. එතකොට එතන මිත්‍යා වෙලා තියෙන්නේ ලෝභයත් එක්ක තියෙන නිසා.
නමුත් ඔබට මෙවැනි සමාධියක ඉඳලා ඔබගේ ගාන ඉතාමත් හිත මෙතන ක්ලීන් එකක් තියෙනවා, පිරිසුදු භාවයක් තියෙනවා. එතකොට මේ පිරිසුදු භාවයත් එක්ක ඉඳගෙන ඔබගේ ඒ ගණන් කියන ගැටලු විසඳා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද ඔබ ඒක හදාරලා තියෙන විෂයන් නිසා. ඉතින් මෙව හදාරලා තියෙන අයට තමයි මේ සමාධියේදී උත්තර එන්නේ සහ ඒව හදාරමින් සිටින අයට පමණ. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් ගණන් විෂයක් කරන්නේ නැතුව ගානක් හදන්න හැදුවට ඒක ඉගෙනගෙන නැත්නම් සමාධිය හිටියට උත්තර එන්නේ නැහැ. මොකද එහෙම උත්තරයක් එනවනම් එයා සංසාරේ මේ වගේ ගණන් ශාස්ත්‍රයක් හරි මොන හරි දෙයක් දීර්ඝව පුරුදු කරලා තියෙන්න ඕනේ. එහෙම දෙයක් එන්නේ. එහෙම නැත්නම් මේ සමාධියේ හැම ගැටලුවක්ම විසඳෙන්නේ තමයි මේ ආත්ම භාවයේ පුරුදු කරගත්ත දේවල් සහ පුරුදු කරමින් සිටින දේවල් තමයි මේ සමාධිය ඉඳලා තවත් මේ ශක්තිය උපයෝගී කරමින් මේ සමාධිය කියන දේ, මේ චිත්ත ශක්තිය කියන දේ ඔබට උපයෝගී කරගනිමින් මේක කරන්න පුළුවන්. ඉන්නේ දැන් නව නිර්මාණ හොයාගන්න නැති කම්මැලි කමෙන් ඉන්න කෙනෙක් කියමුකෝ අපි. ඒවා හොයාගන්න කැමැත්තක් නැති, අදහසක් නැති, ඒව ගැන එයා ඉගෙනගෙනවත් නැති කෙනෙක් කියලා අපි හිතමු. එයා ගිහිලා සමාධියේ ඉඳගෙන දැන් එයා භාවනාවේ දියුණු කරලා සමාධියක් ගත්තට සමාධියේ ඉඳලා එයා හිතන්න ගියාට එයාට සමහරක් වෙලාවට අදහස් එන්නේ නැති වෙන්න පුළුවන්. මොකද එයා නව නිර්මාණ කියන විෂය ලෞකික වශයෙන් හදාarලා නැති හින්දා මේ සමාජයේ තියෙන විෂයක් වශයෙන්. හැබැයි සමහරක් වෙලාවට හොඳ දැනුමක් බුද්ධියක් එයාගේ දැන් භාවනා කරද්දී භාවනාවේ මේ මුල ස්නායු පද්ධතිය දියුණු වෙනවා. කලාතුරකින් කෙනෙක්ට එවැනි විෂයන් හදාarලා නැත නව අදහස් එන්න පුළුවන් ඒ කෙනාට සමාධිය තුල ඉද්දි. තවත් සමහරක් කෙනෙක්ට එන්නේ නැතුව ඉන්නත් පුළුවන්. ඉතින් මේ කාරණා දෙකම තියෙනවා. ඉතින් මට ස්ථීරවම කියන්න බෑ මේ කෙනාට එනවා මේ කෙනාට එන්නේ නැහැ කියලා. ඉතින් මෙතන ගැටලු කොහොම වුණත් Tamanගේ ලෞකික ලෝකයේ අධ්‍යාපන ශාස්ත්‍රයෙන් වේවා Taman කරන රැකියා ශාස්ත්‍රයෙන් වේවා ඒ ගැටලු निराකරණය කරගන්නට මේ සමාධිය Tamanට උපයෝගී වෙනවා. ඉතින් ඕනෑම ගැටලුවකට මෙතන උත්තර තියෙනවා. අපි හිතමු දැන් ලෞකික ලෝකයේ ප්‍රශ්නයක් කියලා. ඒ ප්‍රශ්නේ Taman සමාධියට ගිහිල්ලා කල්පනා කරොත් ඒ සමාධියේ ඉඳගෙන ඒ ප්‍රශ්නේ විසඳ ගැනීමේ හැකියාව සහ ඒකට උත්තර පැමිණෙනවා. මොකද ඒ Taman මේ ප්‍රශ්න ගැන හොඳ ආකාරවම දන්නවනම් අනිවාර්යෙන් සමාධියේදී ඒ හිත ඒකාග්‍ර වෙන්නේ ඒ සිතුවිල්ලත් එක්ක පමණයි. එතකොට ඒ සිතුවිල්ලත් එක්ක අපි ඒකාග්‍ර වුණාම අපිට උත්තර නිකම්ම පැමිණෙනවා. අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඒ වගේම දැන් අභිධර්මයේ පොත්පත් කියවපු කෙනෙක් නම් අභිධර්මයේ සම්බන්ධ කියවපු කෙනෙක් නම් ඒ කෙනා සමාධියේ ඉඳලා ඒ යම් කිසි කෙනෙක්ට ගැටලුවක් තියෙනවා නම් අභිධර්මයේ ගැන සමාධියේ ඉඳලා ඒ ගැටලුව ගැන හිතද්දී අභිධර්මයේ ගැන උනත් පිළිතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ධර්මයේ සම්බන්ධය උනත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒ වගේ විශේෂ හැකියාවල් තියෙනවා මේ සමාධියත් එක්ක. එතකොට දැන් ඔබට වටහා ගන්න තියෙන අපේ භාවනාව කොච්චර අපිට මේ ලෞකික දේවල් වලට උදව් වෙනවද කියලා. හැබැයි අපි ලෞකික දේවල් බලාපොරොත්තුෙන් ලෞකික දේවල් උදව් ගැනීමේ බලාපොරොත්තුෙන් භාවනා කරන්නට අවශ්‍ය නැහැ. හොඳම නැහැ. මොකද ඒක තුල අපිට භාවනාව දියුණු කරගන්න බැරි නිසා. එතකොට මෙන්න මේ බලන්න අපේ සමාධිය කොයිතරම් උපයෝගී වෙනවද කියලා. එතකොට මෙතන අපි පාඩම් කරපු දෙයක් මතක් කරගන්නට ඒ වගේම මේ අපේ සමාධිය උදව් වෙනවා. අපි දැන් භාවනා කරලා ඉවරලා පාඩම් කරන්න ගත්තොත් හොඳට මතක ශක්තිය ප්‍රබල වෙන්න තරම් හේතු වෙනවා. ඒ වගේම පාඩම් කරලා ඉවරලා භාවනා කරොත් තවත් මතක ශක්තිය ප්‍රබල වෙනවා. මොකද ඒව වේගෙන් අපේ මතකේ මනස තුල තැම්පත් වීම සිද්ධ වෙනවා. වෛද්‍ය විද්‍යාව නම් මොලේ තැම්පත් වීම කියන. එතකොට මම කියනවා මේ මොලේ හරහා මේ අපේ මතකයේ තමයි තැම්පත් වෙන්නේ. මනස තුල. එතකොට මේ මනස තැම්පත් වීමට විශාල වශයෙන් උදව්වක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ටික මම හිතනවා ඔබගේ ජීවිතේ ඕනෑම වයස් සීමාවක දැන් ව්‍යාපාරික ශාස්ත්‍රයක ඉන්න කෙනෙක් කියලා හිතන්න. එයත් මේ සමාධියට ගිහිල්ලා වෙලා ඒ ව්‍යාපාරය කොහොමද දියුණු කරන්නේ ඊළඟ පියවරවල වලට කොහොමද එන්නේ කියලා මෙන්න මේක ගැන හිතලා ඉවරලා මේ සමාධියේ ඉඳලා මේ ප්‍රශ්න තමන්ගේ විසඳ ගැනීමේ හැකියාව තියෙන. එතකොට නව අදහස් අයිඩියාස් කියන ඒවා ගලාගෙන එන්න ගන්නවා. එතකොට මේ හැම ශාස්ත්‍රයෙම ඉන්න කෙනෙක්ට විශ්වවිද්‍යාල වේවා පාසල් වේවා රැකියා ශාස්ත්‍ර වලින් ඕනෑම ශාස්ත්‍රයෙන් අපි හිතමු කෘෂි කර්මාන්තයේ දෙන කෙනෙක් කියලා ගොවිතැන්පත් කටයුතු හේන් ගොවිතැන් කරන එයාට මේ සමාධිය තියෙනවා නම් ඒ සමාධියෙන් ගිහිල්ලා ඒ කෘෂි කර්මාන්තයේ සම්බන්ධ තියෙන ගැටලු වලට ඔහුගේ හෝ ඇයගේ තියෙන අත්දැකීම් මත සමාධියේ ඉඳලා ඒ ප්‍රශ්නීය ගොඩනංවල ඉල්ල Tamanට එතකොට නිකම්ම ස්වාධීනව අදහස් පිළිතුරු ගලාගෙන එන්න ගන්නවා. ඒ වගේම නව නව ප්‍රශ්නත් ගොඩ නැගිලා තව පිළිතුරු හොයාගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ ඉවහල්තාවයක් ඔබට සිද්ධ වෙනවා මේ සමාධිය තුලින්. මෙන්න මම දැන් පෙන්නලා දුන්නේ මේ ඔබට විවිධ ශාස්ත්‍රවල වල විවිධ අය ඉන්නවා. ඉතින් මේක හැමෝටම ප්‍රයෝගී වෙන දෙයක්.
හැම කෙනෙක්ටම කරගන්නට පුළුවන් දෙයක්. ඉතින් මේක ගීත නිර්මාණයට, ඒතකොට කලා විෂයන් වේවා, ඊළඟට අපි හිතමු වාණිජ්‍ය විෂයන් වේවා, ඒ ව්‍යාපාරයේ විෂයන් වේවා, ගණන් විෂයන් වේවා. එතකොට මේ හැම තියෙන විද්‍යා විෂයන් වේවා, මේ සෑම පැත්තෙම තියෙන ඔබ රැකියාවක් හරි නව දෙයක් හරි රට ජාති ආගම වෙනුවෙන් කරන්න ඉන්න ඕන මේ සමාධිය ඔබට දැන් මම ක්‍රමවේදය පෙන්නලා දුන්නා භාවනා ඉරියව්වේ වාඩිලා මෙහෙම කරන්න කියලා. ඒක ඔබට දැන් උපයෝගී කරගන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේක ඔබ කළ යුත්තේ භාවනා ඉරියව්වේ වාඩි වෙන්න, භාවනාවේ සමාධියට යන්න, සමාධිය ඉඳගෙන තමයි කරන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට ඔබ දැන් මේක මොකද අපි හිතන්න භාවිතා කරන වෙලාවනේ. එතකොට ඔබ භාවනා කරන්න වෙනම වෙලාවක් භාවිතා කරන්න වෙනදා වගේ ඒ ටයිම් එකේ ඒ වෙලාවන් වල යෙදිලා භාවනාව කරන්න. ඒ වෙලාවට මේ හිතන දේවල් හිතන්න යන්න එපා. එහෙමනොත් භාවනාව දියුණු කරගන්නට බැරි වෙනවා. භාවනා ඉරියව්වේ වාඩි වෙලා මේ සමාධිය ඉඳගෙන තමන්ගේ මේ ගැටලු निराකරණය කරගන්නට ඒකට වෙනම වෙලාවක් භාවිතා කරන්න. මොකද එහෙමනොත් ඔබට මේ දේවල් ගොඩාක් හොඳට කරගන්නට පුළුවන් නිසා. ඉතින් මෙන්න මේ දේවල් කරලා ඉවරලා ඔබගේ අත්දැකීම් අපිට සඳහන් කරන්න, මේ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. එතකොට හැමදේම සඳහන් කරන්න. මොකද ඒක තව කෙනෙක්ට උදව්වක් වෙන නිසා. ඒක ඔයාලට ලොකු පිනක් සිද්ධ වෙනවා. මොකද ඔයාලත් ඒ අදහස් සුවමාරු කරගන්න නිසා. ඉතින් මම මේ ටෙක්නික් එක දැන් ඔබට කියලා දෙන්නට යෙදුණා. ඉතින් මේක සරලයි, නිදහසේ කරන්න පුළුවන්. මේක පොඩි ළමයෙක්ගෙන් ඉඳන් ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් මේක ඔබ කරලා බලන්න. ඔබගේ අත්දැකීම් අපිට සඳහන් කරන්න ඉස්සෙල්ලා මම සඳහන් කරපු විදිහට. ඉතින් සෑම ශාස්ත්‍රයකම කෙනෙක්ටම, සෑම රැකියාවම කරන කෙනෙක්ටම මේක කරලා බලන්න පුළුවන් දෙයක්. කරලා බලලිවිල්ලා අත්දැකීම් සඳහන් කරන්න. ඉතින් ඔන්න ඔබගේ ලෞකික ජීවිතය සාර්ථක වෙන්න, ඒ වගේම ඔබගේ දැනුම, බුද්ධිය සෑම දෙයක්ම වැඩි වෙන්නට, ඔබගේ ඒ ඥානය කියන එක වැඩි වෙන්නට ඔන්න අපි උපයෝගී කරලා දුන්නා. ඔබගේ සමාධියම, ඔබගේ භාවනාවෙන් ආධ්‍යාත්මික භික්ෂුන් නාලිකාව ඔස්සේ භාවනා කරලා ලබාගත් සමාධිය ඔබට ඔන්න ඉවහල් වෙන විදිය පෙන්නලා දුන්නා. ඉතින් මම හිතනවා මේ පැතිකඩ ටික මම පෙන්නලා දුන්නා, ටෙක්නික් එක කියලා දුන්නා, ක්‍රමවේදය කියලා දුන්නා. දැන් ඔබට සරලව පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේක මහා ලොකුවට දැන් මෙතනින් එහා කතා කිරීමට අවශ්‍යතාවයක් නැහැ. මේ ක්‍රමවේදය අනුගමනය කරලා බලන්න එච්චරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්නව නම් ඒක අපිටත් සතුටක්. ඉතින් අදට මේ සමාධිය ඉඳලා ප්‍රශ්න විසඳගමු කියන කාරණාව මම හිතනවා ඇති කියලා. මේ කාරණාව සම්බන්ධව ඉතින් ඔබගේ ලෞකික ලෝකේ තියෙන ඕනම ප්‍රශ්නයක් මේකේ ඉඳලා කල්පනා කරලා බලන්න. එතකොට ඔබට පිළිතුරු ලැබේ. ඔන්න මම අවසාන වශයෙන් කෙටියෙන් හඳුන්වලා දුන්නා. ඉතින් එහෙනම් අදට මම මෙම දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම බුද්ධ ධම්ම සංඝයන් ත්‍රිවිධ රත්නයේ ආනුභාව ශක්තිය මේ සමාධිය ඉඳලා Tamanට හැකියාවල් තුලින් ප්‍රශ්න ගැටලු විසඳගෙන රටට ජාතියට ආගමට වැඩක් කරන්නට හැකියාව ලැබේවා කියලා ආශිර්වාද කරන ගමන් අදට මම මෙම දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.